And now, live at 10:30. අයිබෝන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය live at 10:30 සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට COVID-19 පාලන වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම්. COVID-19 ආසාදිතයන් ගණන 146 දක්වා ඉහළට. රෝගී ලක්ෂණ නොතිබුණත් 10 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඉතින් ඒකින්ද තමයි ඊයේ දිනේ සංඛ්‍යාව එකපාරටම 21ක් දක්වා වැඩි වීමට හේතු වුණේ. මේකින්ද ජනතාව ඉතාමත්ම පරිස්සම් විය යුතු තත්ත්වයක් තිබෙනවා. දිවයිනපුරා ෆාමසි හෙට විවෘත කෙරේ. අන්තර්ජාලය ඔස්සේ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය රැස්වේ. මෙරට ආරක්ෂිකංශ සොයාගත් විශාලතම මද්‍රව්‍ය තොගේ ගොඩබිමට. මේ තියෙන්නේ අයිස් කියන මද්‍රව්‍ය. මේ පහලින් දිස්සන්නේ ඒ කෙටමයින් කියන මද්‍රව්‍ය විශේෂිතින් මීට පෙර ශ්‍රී ලංකාව තුළදී සොයා ගැනීමට ආරක්ෂාංශ වලට හැකියාවක් ලැබිලා නැහැ. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම හා ඒ සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩ්නම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා. වෛරසයේ පාලනයට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව මෙරට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩ්නම් මහතා තවදුරටත් පවසා ඇත්තේ COVID-19 වෛරසය පරදවන්නට රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසාව පළ කරන බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය COVID-19 වෛරසය මුලින් උපුටා දමන්නට කරන මෙහෙයුමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහායට ස්තුතිය පළ කරන බවයි. එසේම වසංගත තත්ත්වය පහව යනතුරු දෙපාර්ශ්වයේ සම්බන්ධය මේ අයුරින්ම පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. මේ අතර COVID-19 මැඩලීමේ ව්‍යාපෘතිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව සමාලෝචනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු වුණා. COVID-19 ව්‍යාපෘතිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනය කර තිබෙනවා. ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එසේම සියලු බැංකු විවෘතව තබන ලෙසටද මහ බැංකුවට දැනුම් දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා COVID-19 ඕදුරට පසු ආර්ථික උපාය මාර්ග සම්පාදනය කරන ලෙසට උපදෙස් දී තිබෙනවා. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහ කාර්ය සාධක බලකායේ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. මේ අතර ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. COVID-19 වෛරසය පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙලට චීන රජය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් මුදල් සහ සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ආධාර සහ උපකරණ තොගය ජනාධිපතිවරයාට අද බාර දුන්නේ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙනුවෙන්. චීන තානාපතිවරයා චීන රජය පරිත්‍යාග කළ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා. මේ අතර මෙටලොජිකල් කොපරේෂන් ඔෆ් චයිනා පුද්ගලික සමාගම මුහුණු ආවරණ ලක්ෂයක් සහ ආරක්ෂිත අත්ආවරණ 50,000ක් අද පරිත්‍යාග කළා.
අක්බාර් බ්‍රදර්ස් පුද්ගලික සමාගම රුපියල් මිලියන 50ක්, ෆොන්ටේරා ආයතනය රුපියල් මිලියන 8ක් වටිනා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්ද අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නා. මෙම ආධාර සහ උපකරණ තොගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ අතර අග්‍රාමාත්‍ය නිල නිවසේදී දේශීය නව නිපැයුමක් ලෙස සකස් කළ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍රයක් අද අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දුන්නා. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන තුෂාන් ගුණවර්ධන, විරාජ් පෙරේරා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකු වන චාමික ගමගේ මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර තිබෙනවා. මෙවැනි උපකරණ 200ක් පමණ කඩිනමින් නිෂ්පාදනය කර රෝහල් සඳහා ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3 දෙනෙකු අද දිනේත් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 146ක්. මේ අතර මෙරට COVID-19 ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු අද සුවය ලබා රෝහලින් පිටව ගියා. මාර්තු 11 වෙනිදා පළමු COVID-19 ආසාදිතය හමුවීමෙන් අනතුරුව ගත වූ දින 21 තුළදී වෛරසය ආසාදිතයන් 146 දෙනෙකු වාර්තා වුණා. පසුගිය 25 වෙනිදා සහ 27 වෙනිදා හැරුණු විට අනෙක් සෑම දිනයකදීම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වූ අතර ඉන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන පුද්ගලයන් 21 දෙනෙකු වාර්තා වූයේ ඊයේ දිනේදී. තායිලන්ත සහ ඉන්දුනීසියාවේ ගොස් පැමිණි පුද්ගලයෙකු දින දෙකකට ඉස්සෙල්ලා ඔහු ආසාදයෙන් ලක් වුණා. ඉන් අනතුරුව පෙරේදා රාත්‍රියේදී ඔහු ඒ ගමේ ආශ්‍රය කරපු 68 දෙනෙකු අපි පුත්තලම සෛර විද්‍යාලයේ මොවුන්න නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ පරීක්ෂණයක් කරන්න කියලා කරලා ඉල්ලීමකට අනුව පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව කිසිම ඔවුන්ට බාහිර රෝගී ලක්ෂණ නොතිබුණත් 10 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඉතින් ඒකින්ද තමයි ඊයේ දිනේ සංඛ්‍යාව එකපාරටම 21ක් දක්වා වැඩි වීමට හේතු වුණේ. මේකින්ද ජනතාව ඉතාමත්ම පරිස්සම් විය යුතු තත්ත්වයක් තිබෙනවා. පුත්තලමේ සොයා ගන්නා ලද ඒ COVID-19 ආසාදිත වූ පුද්ගලයා මාර්තු මාස 17 වන දින OD 185 මැලේසියන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔහුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඔවුන්ගෙන් තාමත්ම කාරුණික ඉල්ලනවා ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න. මේදී කියන්න ඕනේ ඊයේ ආසාදනයේ ලක් වූ අය අතුරින් අකුරණින් 3 දෙනෙක්, පුත්තලමෙන් 10 දෙනෙක්, ඒ වගේම බේරුවලින් 6 දෙනෙක් ආසාදනයේ ලක් වූ අය බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ හුදකලා නගරවල ඉන්න අයලු තාමත් පරිස්සම් විය යුතුයි. ආසාදිතයන් 21 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිත වන් 123 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ බවට සැක කරන තවත් 170 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවයි. මේ අතර ඇමරිකාවේ ස්ටේටන් අයිලන්ඩ්හි පදිංචිව සිටි 80 වියති ලාංකික කාන්තාවක් COVID-19 ආසාදනය වීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර අද හඳුනාගත් COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් අතර කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වනවා. ඒ අනුව අද පසුරුවේ සෞඛ්‍යාංශ නිලධාරීන් පැමිණ එම 72 වරදි ආසාදිතයාගේ නිවසේ සිටි අනෙක් පිරිසද රෝහල්ගත කිරීමට පියවර ගත්තා. මේ අතර බේරුවල මූලික රෝහල COVID-19 රෝගීන් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි සංවර්ධනය කිරීමටද සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. මේ අතර බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 5 දෙනෙකුට නවාතැන් ලබා දී එම තොරතුරු වසන් කළ බව කියන හම්බන්තොට පවුලක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගත්තා. එහෙම බැරි වුණාට කරන්න දෙයක් නැහැ. හොඳද? කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ඒ කියන දේ තේරුම් ගන්න පැහැදිලිව. දවස් 15ක් වාට එළියට යන්න බෑ එච්චරයි. බණ්ඩාරගම අටලුගම මානුවර අකුරුණ සහ පුත්තලම කඩුමායන් කුලම් ප්‍රදේශවල තත්වයේද අප අදත් සොයා බැලුවා. මේ වසාදම ඇති නැගෙනහිර පුත්තලම කඩුමායන් කුලම් ප්‍රදේශයේ තත්වයයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හැරුණුකොට අන් කිසිවෙකු අද අකුරුණ ප්‍රදේශයේද දක්නට ලැබුණේ නැහැ. මේ අතර අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගත් පළමු COVID-19 ආසාදිතයා කටුනායක ගුවන්තොටුපළේ සිට අකුරුණ දක්වා පැමිණි බව කියන වාහනයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. මේ අතර සියලුම පළාත් සභා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. නාරහෙන් පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. COVID-19 වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු තිබෙනවා. මේ අතර දැනට ශ්‍රී ලංකාවේ වාසය කරන විදේශිකයන් සඳහා නිකුත් කර ඇති සියලුම වර්ගයේ වීසා බලපත්‍රවල වළංගු කාල සීමාව ලබන මැයි 12 වන දින දක්වා දීර්ඝ කෙරුණා.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලුම මගී ගුවන් ගමන් වාර අප්‍රේල් 8 වෙනිදා සිට 30 වෙනිදා දක්වා සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනය කළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර මීගමුව මහරෝහලේ COVID-19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිටි තවත් වයස අවුරුදු 70ට වැඩි වයසේ පසු දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත්තේ COVID-19 ආසාදනය වීමෙන් දැන්න සෙවීම සඳහා සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවයි. මේ අතර හෙට අනිද්දා සහ ලබන 6 වෙනිදා දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි. විදේශ රටවල සිට දිවයිනට පැමිණ සිටින නිරෝධායනයට යොමු කර සිටි 98 දෙනෙකු අදත් නිවෙස්වලට පිටත්ව ගියා. ඒ දින 14ක නිරෝධායන කාලය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවයි. දිඹුලාගල දම්මින්න යුද හමුදා කඳුරේ පිහිටා ඇති මධ්‍යස්ථානයේ නිරෝධායනයේ සාර්ථකව අවසන් කළ 86 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. බොහොමත්ම ස්තුතියි බොහොමත්ම පිං ශ්‍රී ලංකා යුද හමුදාවට බොහොමත්ම පිං. විදේශිකයෙකු ඇතුළු මෙම කණ්ඩායම කටාර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පිරිසක්. ටිකක් බය හිතුණා. හැබැයි ඇත්තටම අපි ස්තුති කරන්න ඕනේ මේ හමුදා නිලධාරීන්ට. ඇත්තටම අපිව හොඳටම සැලකෙව්වා මෙහි. අපි ශ්‍රී ලංකා යුද හමුදාව වතුර බෝතලේ සිට බිස්කට් එක තේක පෙපා අපිට ළඟට ගෙනත් දීලා ඒ සහයෝගය ලබා දුන්නා. ඒක අපි අගය කරන්න ඕනේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඔවුන් අපි වෙනුවෙන් ඉතාමත්ම හොඳින් හැම දෙයක්ම සංවිධානය කරලා අපි ආරක්ෂා කරලා මීපිට දෙවරු කියලා කිව්වොත් ඒක නිවැරදියි. ඔවුන් අද පිටව ගියේ යාපනයේ කෑගල්ල මහනුවර සහ ගාල්ල ප්‍රදේශවල උන්ගේ නිවෙස් වලටයි. මේ අතර දියතලාව යුද හමුදා කඳුරේ පිහිටි මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 10 දෙනෙකුද අද නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන්ගෙන් 9 දෙනෙකුම කොළඹ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු මහනුවර පදිංචිකරුවෙක්. දිවයින පුරා දිස්ත්‍රික්ක 19කට අද පස්වරු 2ට පැන වූ ඇඳිරි නීතිය අප්‍රේල් 6 වෙනිදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් COVID-19 වෛරසය පැතිරීමේ දැඩි අවධානමක් සහිත දිස්ත්‍රික්ක 6කට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනවා. COVID-19 පැතිරීමේ දැඩි අවධානමක් සහිත ප්‍රදේශ ලෙස පළමුව නම් කළ බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කයට පසුගිය 24 වනදා සිට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. පසුව ඊට පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කද එක් වුණා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා එම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. රජය පවසන්නේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි. මේ අනුව අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක වලින් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 288 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 71ක්. වෛරසයේ ඉන්න. එතකොට දැන් මේ ඇඳිරි නීතිය වෙලාවේ රටේ ඇවිදින්න පුළුවන්. බෑ. ඒක තමයි කියන්නේ. ඒක තමයි යන්න බඩු ටිකක් අරගෙන පොඩ්ඩක් යන්න මේ හතර දිග්බාල කැරක ඉන්න බෑ යන්න. දැන් දවස් ගාණක් එනවා ඇඳිරි නීතිය දාලා තාම මුන්නන්නේ නැහැ යන්න බෑ. නගින්න. එන්නෝ මාත්‍යෝ. කරුණා කරලා එන්නකෝ. දැන් දවස් කොහොමද නගින්න ඉපේ. ඉපේ රයින් රෝල්ට නගින්න. ඇඳිරි නීතිය දාලා මේක දාලා රෝගයකට. අතන කියන රෝගය පොඩි. පොලිස් මූලස්ථානයේ සඳහන් කරන්නේ ඇඳිරි නීතිය පැන වූ පසුගිය 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 8739 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාලය තුල පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 2149ක්. යම් යම් අයට ලබා දෙන ලද ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. සමහරුන් අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා විවිධ ලේඛන ඉදිරිපත් කරමින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගන්නා බවත් පෙනී ගොස් තිබෙනවා. සමහර ස්ථානවලදී යම් කාරණයකට ලබාගත් ඇඳිරි නීති බලපත්‍රය වෙනත් කාරණා සඳහා යොදා ගන්නා බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම
එම ඇදිරි නීති බලපත්‍රයේ සඳහන් නොවන පුද්ගලයන් එම වාහනවල ගමන් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඉතා දැඩිව දැනුම් දී තිබෙනවා. අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරන ලෙස යම් හේකින් අවශ්‍ය නොවන කාරණයක් සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කළොත් එවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනවා. මේ අතර ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල මාර්ගබාධක යොදා පරීක්ෂා කිරීම වැඩි කර ඇති අතර ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා පූර්ව ප්‍රදර්ශනය කර ගමන් කරන වාහන පිළිබඳවද පොලිසියේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 19ක් සඳහා අද පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වූ අවස්ථාවේ ජනතාව වෙනදා මෙන් නගර කරා නොපැමිණීම කැපී පෙනුණා. මේ අද උදෑසන බදුල්ල නගරයේ දිසූ ආකාරයයි. මාතලේ නගරයේද එතරම් ජනකායක් රැඳී සිටියේ නැහැ. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව වතුකරේ ජනතාවද නගරයට පැමිණීමට උනන්දුවක් නොදක්වූ බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රධාන නගර කිහිපයක්. මොනරාගල නගරයේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ජනතාව රැස්වී සිටීම හේතුවෙන් බිත්තර විකුණමින් සිටි පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර අද ඇහැලියගොඩ නගරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් සහ මාළු අලෙවි කළ වෙළඳුන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේදී ජංගම රථයක තිබී හසු වූ කල්ලිකු තූපාන් සහ බේකරි නිෂ්පාදන රැසක් විනාශ කෙරුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළන්සැල් සේවකයෙකුට සැකකටයුතු රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළන්සැලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් ඊයේ කටයුතු කළා. මේ හේතුවෙන් අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළන්සැල් 47ක් වසා තිබූ ආකාරය දක්නට ලැබුණා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ COVID-19 වසංගතයේ මැඩලීමට නම් සමාජ දුරස්ථ භාවය රැක ගැනීමට පොදු මහජනතාව ක්‍රියා කළ යුතු බවයි. මේ වෙනකොට කඩින් කඩ විටින් විට ඇඳිරි නීතිය ඉවත් කරමින් තියෙනවා. මේක තාම අසතුටුදායක තත්ත්වයක්. ඒ නිසා තමයි අපි විටින් විට මේ ඇඳිරි නීතිය ඉවත් කිරීම නොකළ යුතුයි කියලා අපි නිර්දේශ කරනවා. ඒ නිසා අපි විශේෂයෙන් නැවතත් ඉල්ලන්නේ ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ සියලු දෙනා මේ වගකීම මේ වෙනකොට තේරුම් අරගෙන ඉෂ්ට කරමින් ඉන්නවා. ඒ නිසා ජනතාව අතේ ප්‍රධාන වැඩක් තියෙනවා. මේ මොහොතේදී රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් විශාලම වගකීම තමයි තමන්ගේ නිවසට වෙලා ඉන්නේ. COVID-19 ව්‍යාප්තිය සැලකිලිට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ පවතින තත්ත්වය සැලකිලිටගෙන නීතිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. COVID-19 ආසාදනය වීමෙන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 44,000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාවද 8,87,000 ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. නවතම වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා COVID-19 ආසාදිත වූවන් සංඛ්‍යාවද 8,87,000 ඉක්මවා ඇති බවයි. එමෙන්ම ලොව වෛරසය වැළඳී සුවපත් වූවන් සංඛ්‍යාව 1,85,500 ඉක්මවා තිබෙනවා. මේ අතර තවමත් ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇති ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 1,90,909ක්. ඇමරිකාව මේ වන විට මරණ 4,100ද ඉක්මවා ඇත්තේ වෛරසයේ උපත සිදු වූ චීනයෙන් වාර්තා වූ මරණ 3,305ද අභිබවමින්. ඒ ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ COVID-19 මරණ 865ද සමගින්. මේ අතර වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 2,40,000 අතර පිරිසක් මිය හැකි බව දවල මන්දිරයේ අනතුරු අඟවා තිබෙනවා. COVID-19 හේතුවෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 837ක්. ඒ සමගින් ඉතාලියේ මරණ සංඛ්‍යාව 12,428 දක්වා ඉහළ ගියා. ආසාදිතයන් 1,05,792 දෙනෙක් ඉතාලියෙන් වාර්තා වනවා. දෙවැනියට ලොව වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන ස්පාන්‍යයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 864ක්. ඒ අනුව ස්පාන්‍යයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 9,053ක්. බ්‍රිතාන්‍යයේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 381ක්.
මේ අතර ස්ටාර් වෝස් චිත්‍රපටයට රංගනින් දායක වූ 76 හැවිරිදි ඇන්ඩ්‍රු ජැක් නම් බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියා COVID-19 වෛරසය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය වැළඳී ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අන්තර්ජාලය ඔස්සේ සිය කැබිනට් හමුව පැවැත් වූ අයුරු සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති වෛද්‍යවරයෙක් සහ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මීට සතියකට පමණ පෙර හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙහිදී ඔවුන් කිසිදු ආරක්ෂිත ඇඳුමක් පැළඳ නොසිටීම පිළිබඳව විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එමෙන්ම COVID-19 වසංගතය හේතුවෙන් ආසියාවේ පුද්ගලයන් මිලියන 11ක් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙනවා. වෛරසෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැද පෙරදිග රටවන ඉරානයේ ගත වූ පැය 24 තුළ මරණ 141ක්ද ආසාදිතයන් 3111ක් පිළිබඳවද වාර්තා වනවා. ඉන්දියාවේ ආගමික වතාවත් වලට විශාල පිරිසක් එකතු වීම ඇතුළු කරුණු හේතුවෙන් COVID-19 වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් පවතින බව එරට මාධ්‍ය පවසනවා. මේ අතර නීති රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ඉන්දිය පොලිසිය දැඩි දඩුවම් පැමිණීමටත් පියවර ගත්තා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ටකේෂි කසායි ප්‍රකාශ කර තිබෙන්නේ COVID-19 වෛරසය ගෝලීය වසංගතයක්ව පවතින තුරු අවදානම පහව නොයන බවයි. මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම කඩුල් රකින්නෙක් වන ජොස් බට්ලර් 2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ හැඳ සිටි ටී-ෂර්ටේ වෙන්දේසි කර එම මුදල් වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අතර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අවලංගු කර තිබෙනවා. දෙවන ලෝක යුද්ධ ගැටුම් පැවති සමයෙන් පසුව තරඟාවලිය අවලංගු කළ ප්‍රථම අවස්ථාව මෙයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ජනතාව වෙනුවෙන් ඕනෑම සහයක් ලබා දීමට ගුවන් හමුදාව කැපවී සිටින බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඒ අද ස්වර්ණවාහිනියෙන් විකාශය වූ COVID-19 පරදවමු වැඩසටහනට එක්වෙමින්. ඕනෑම වෙලාවක අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන්න ගුවන් හමුදාව මේ වෙලාවේ කැපවී සිටිනවා කියලා මම කියන්න පුළුවන්. මේකට වර්තමාන ගුවන් හමුදාපතිතුමා එයා මාෂල් සුමංගල ඩයස් මහතාගෙන් උපදෙස් සහ මඟ පෙන්වීම් නිරතුරුවම අපිට ලැබෙනවා. ඉතින් මෙමගින් තමයි මේ කාර්යය සාර්ථකව කරගෙන යාමට ගුවන් හමුදාවට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම මහජනතාවට කියන්නේ සෞඛ්‍ය අංශවල මෙම කාර්ය සාධක බලකායේ උපදෙස් නිසි ලෙස පිළිපදින්න. එතකොට මේවා පිළිපැදීමෙන් තමයි අපිට මෙම ව්‍යසනයේ පරදවා ජයගත හැකිවන්නේ. මෙම ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකාය මේ වෙලාවේ සෑහෙන වගකීමක් කරට අරගෙන ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය බවා නොතකා මේ සඳහා කැපවී සිටිනවා. ඉතින් මේ කැපවී සිටින්නේ මේ ශ්‍රී ලංකා වාසී ජනතාව වෙනුවෙන්. ජනතාව එම වගකීම තේරුම් අරගෙන වැඩ කරොත් එහෙම අපිට මේ උවදුරෙන් තව කෙටි කාලයකදී ගැලවෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. COVID-19 වසංගතය පාලනය කිරීමට බොහෝ පාර්ශව මේ දිනවල විවිධ සත්කාරයන් හා පරිත්‍යාගවලට යොමු වී තිබෙනවා. චීන රජය අද මෙරටට රුපියල් මිලියන 50ක වෛද්‍ය උපකරණ තොගයක්ද ප්‍රකාශ කළා. යහපත් පුරවැසියෝ මෙරට COVID-19 වෛරසය පාලන වැඩසටහන ශක්තිමත් කිරීමට චීන රජය අද රුපියල් මිලියන 50කට අධික වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කළා. චීනයේ මේ COVID-19 තත්ත්වයේ තිබියදී ශ්‍රී ලංකාවේ ජනතාව විසින් රජයේ විසින් ලබා දෙනු ලැබූ සහයෝගය ඔවුන් ඉතාම ඉහළින් අගය කරනු ලැබුවා. ඒ අනුව මෙම පරිත්‍යාග මූලික ආරම්භයක් පමණයි ආනාපානතුමාට අනුව තවත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා ඇති. මේ අතර ජර්මානු බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම අනුව අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය රුපියල් මිලියන 23ක් වටිනා COVID-19 ආසාදිතයන් පහසුවෙන් හඳුනාගත හැකි PCR යන්ත්‍ර දෙකක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට බහර දුන්නා. කණ්ඩතෙල් සංස්ථා සේවකයන්ද විෂ බීජනාශක දියර තොගයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නා. මේ අතර මෙලිබන් ආයතනය ජාතික බෝවන රෝග විද්‍යායතනයට වෛද්‍ය උපකරණ, ශීතකරණ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ප්‍රදානය කළා. මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම මද්‍රව්‍ය තොගය නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාපතිවරයා පැවසුවේ ඒ අතර වූ කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය මීට පෙර ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති මත්ද්‍රව්‍ය විශේෂයක් බවයි. දකුණු ගැඹුරු මුහුදේ ඊයේ කළ මෙහෙයුමේදී නාවික හමුදාව භාරයටගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව වෙනත් නෞකාවක් මගින් දික්කොවිට වරාය වෙත අද ඇදගෙන ආවා. ඒ නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් විශ්‍රාමික කාර්යබහුල මොහොතක ගෞරවයෙන් පිළිගන්න ගමන් දැනගන්න කැමති මේ මෙහෙයුම කොහොමද සිද්ධ වුනේ මේ දැවැන්ත මෙහෙයුම ගැන ඔබතුමා යමක් සඳහන් කරා. අපි දවසෙන් දෙකකින් කරපු මෙහෙයුමක් නෙමෙයි මේක. අපේ බුද්ධාංශ ඊ타ත්ම කාර්යශූර වගකීමක් ඉෂ්ට කරා කියලා මට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඔවුන්ට එක එක ක්‍රමවේදයන් මගින් ලැබෙන බුද්ධ තොරතුරු විශ්ලේෂණය කරලා තමයි ඔවුන් මේ ඔවුන්ගේ නිගමනය ඉදිරිපත් කරේ මට. ඒ අනුව මට සිද්ධ වුණා මෙහෙයුමක් දියත් කරන්න. අපි සයුර නැමැති ගැඹුරු මුහුදේ මුර සංචාර කරන නෞකාව අපි ඒ සඳහා යොමු කරා. ඔහු 20 වෙනිදා මුහුදට ගියා. ඔහු අවේක්ෂණ කටයුතු සිද්ධ කරා දින 8ක් මහමුහුදේ. 28 වෙනිදා ඔහුට මේ පේන නෞකාවේ තිතක් වගේ ඔහුගේ රේඩපතේ මේක දිස් වෙන්න පටන් ගත්තා. ඉතින් අපිට අර COVID-19 තර්ජනය නිසා ඒ සියලු ආරක්ෂක පියවර වුන්ට ගන්න සිද්ධ වුණා. ඒ ආරක්ෂක පියවර අරගෙන යාත්‍රාවට ගොඩ වෙලා පරීක්ෂා කිරීමෙන් තමයි මේ මත්ද්‍රව්‍ය උන්ට හොයාගන්න ලැබුණේ. ඉතින් මේක විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අදා ගන්නත් බෑ. මෙවැනි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ වගේ යාත්‍රාවක ප්‍රවාහන කරයිද කියන එක මිනිසුන්ගේ පරිහරණය සඳහා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ විශේෂ මෙහෙයුමේදී අයිස් නැමැති භයානක මත්ද්‍රව්‍ය වගේම කෙටමයින් නැමැති තවත් මත්ද්‍රව්‍ය තොගයක් සිය බහරට ගැනීම නාවික හමුදාවට හැකියාව ලැබුණා. මේ තියෙන්නේ අයිස් කියන මත්ද්‍රව්‍ය. මේ පහලින් දිස්වන්නේ ඒ කෙටමයින් කියන මත්ද්‍රව්‍ය විශේෂය. ඉතින් මේ මත්ද්‍රව්‍ය විශේෂය මීට පෙර ශ්‍රී ලංකාව තුලදී සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකියාවක් ලැබිලා නැහැ. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. දැන් තවත් දේශීය පුවත්. උසස් පෙළ විභාගය සහ පහස්වැනි ශිෂ්‍යත්ව විභාගයේ කල් දැමීමට තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට තවත් කාලයක් ලබා දෙන බවයි. උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකම් ලැබූ දරුවන් විසින් අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කරලා ඉවර නැහැ. මක්නිසාද ඔවුන්ට ඔවුන් අධ්‍යාපනය ලැබපු පාසලට ගොස් සම්පූර්ණ කළ යුතු සමහර අවශ්‍යතා තිබෙනවා. එයට අපි තීන්දුව කරලා තියෙනවා යම් කිසි දිනක මේ උවදුරෙන් මිදිලා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. සියලුම නිවෙස්වල ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට අන්තර්ජාල පහසුකම් යොදාගෙන ඒ සියලුම ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම නිකුත් කරන්න. උසස් පෙළ විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. පාසල් පද්ධතිය තුල e-learning සහ ස්වයං අධ්‍යයනය එය මේ தত্ত্বය ආශිර්වාදයක් කරගෙන අපේ දරුවන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. රජය පෙරේදා ඉදිරිපත් කළ සහන පැකේජයේ අඩුපාඩු කිහිපයක් ඇතැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ සෑම සියලු දෙනාටම පවුල කේන්ද්‍ර කරගෙන මාසකට 20080ක් ලබා දීමක් පුද්ගලයා කේන්ද්‍ර කරගෙන නම් කොරෝනා වෛරසය රටින් තුරන් වෙන තෙක් මාසකට රුපියල් 5020ක් ලබා දෙන්නටත් කටයුතු කරන්නයි කියලා මම රජයෙන් බොහෝම කාරුණික ඉල්ලීමක් කරනවා. මාර්තු 23 වෙනිදා ඉදිරිපත් කරපු නිවේදනයේ තිබෙනවා පොලි රහිත රුපියල් 10000ක් ලබා දෙනවායි කියලා. නමුත් මේක ක්‍රියාත්මක කරන්න යනකොට හැම සමෘද්ධිලාභියෙකුගේම ගිණුමේ තියෙන මුදල හොයලා බලන්න. රුපියල් 8000ක් ගිණුමේ තියනවා නම් විතරයි මේක ලබා දෙන්නේ. මුළු රටටම කිව්වනම් 10000 දෙනවා කියලා ඒ 10000 ක්‍රියාත්මක කරන්න.
ද්‍රව්‍ය සහන මිලට ලබා දෙනවයි කියන එක ප්‍රකාශ වෙලා තිබෙනවා මේ නිවේදනයේ. එහෙම සහන ක්‍රමවේදයකට ඒ ආහාර පාන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොවියා රැකෙන්නෙත් නැහැ. පාරිභෝගික ජනතාවට සහන මිලකට ඒ ද්‍රව්‍ය ලැබෙන්නෙත් නැහැ. COVID-19 හේතුවෙන් මේ යන රෝගීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුවිය යුත්තේ ආගමික හෝ සංස්කෘතික කරුණු මත නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. මේ ඇඳිරි නීතිය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කියලා අපි කලිනුත් කිව්වා. අපි ඒක පිළිගන්නවා. නමුත් ආණ්ඩුවගත ක්‍රියාමාර්ගයක් අපි දන්නවා තියෙනවා. නමුත් ඒ ක්‍රියාමාර්ග මේ ප්‍රශ්නෙන් පීඩාවටපත් වෙලා ඉන්න ජනතාවගේ ගැටලු විසඳීමට තරම් ප්‍රමාණවත් නැහැ කියන තමයි අපිට පේන්න තියෙන්නේ. සමහර තැනකට එළවලු ලොරියක් යනවා. නමුත් සමහර ගමකට යන්නේ නැහැ. ඇඳිරි නීතිය දාන එකේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඇඳිරි නීතිය දාලා නැවත පැය කිහිපෙට ඇඳිරි නීතිය ඉවත් කරනවා නම් ජනතාව පාලනය කරන්න ක්‍රමවේදයක් නැතුව රෝගේ භයානකම වැඩි නිසා අපි හිතනවා මරණයක් වුණාම කටයුතු කළ යුතු තියෙන්නේ ආගමික සහ සංස්කෘතික උමනා මුල් කරගෙන නෙවෙයි ආරක්ෂා මුල් කරගෙන වැඩ කළ යුතු තියෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරපු නිර්දේශයන් තියෙනවා උපදෙස් තියෙන නිසා ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරපු උපදේශ නිර්දේශයක් සැලකලට ගනිමින් පොදු වැඩසටහනක් පොදු ක්‍රමවේදයක් ආණ්ඩුව පැත්තෙන් සකස් කළ යුතු කියලා අපි හිතනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.